ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. මේ අපේ ජයමග විද්‍යා පන්තියයි. ඉතින් දරුවනේ අදත් ඔය කට්ටියට විද්‍යා විෂය ධාරාව තුල සෑහෙන කරුණු කාරණා ප්‍රමාණයක් දැනගැනීමේ අවස්ථාව තියෙනවා. දැන් ඔබ ආලින්දයට එකතු වී සිටින්නේ තමන්ගේ විද්‍යා විෂය පතේ තුල දැනුම් සම්භාරයක් එක්රැස් කර ගැනීමේ අභිප්‍රාය අරමුණ ඉලක්ක කරගෙන. එහෙමනම් අද අපි විෂය පතේට ඇතුළු වීමට පෙර බලමු මේ දරුවන් අද කිසියම් විෂය කරුණු ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට දරන උත්සාහයේදී අපිට තියෙනවා යම් ක්‍රමවේදයක් සැලැස්මක් උගන්නන විෂය කරුණු මතක තියාගන්න ඕනි. ඒකට අවශ්‍යතාවයක් ඊට පස්සේ උනන්දුවක් දැනුම් පිපාසයක් ආන්නේ ටික එකට ඒකරාශී කරගත්තාම අද මං විසින් මෙතනදී ප්‍රකාශ කරන කතා කරන විෂය කරුණු ඔයාගේ මතකයේ ගිහිල්ලා ගබඩා වෙයි. ඊට පස්සේ තියෙන ඔයාට ඒවා ආවර්ජනය කරන්න මතක් කරගන්න. දැන් එහෙනම් මම අද මේ කතා කරන සියලුම විෂය කරුණු ඔයාගේ ජීවිතයටත් සම්බන්ධ කරලා අපි මතක තියාගන්න උත්සාහ කරමු. අද පන්තියේ විෂය පතේ වෙන රසායන විද්‍යාවට අදාළ කරුණු කාරණා කීපයක් තමයි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. එතනදී අපේ මේ පරිසරය බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. සමස්ත විශ්වයම මේ කොටස් දෙකෙන් තමයි දරුවනේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ තමයි පදාර්ථය අනිත් එක ශක්තිය. පදාර්ථයයි ශක්තියයි අතර වෙනස අපි චූටි පන්ති වල ඉඳලා අධ්‍යයනය කරලා ඉගෙනගෙන තියෙනවා. ශක්තිය සහ පදාර්ථය ගත්තහම මේ දෙකේ පැහැදිලි වෙනසක් තමයි පදාර්ථය අවකාශයේ ඉඩක් ගන්න අතර ශක්තියට අවකාශයේ ඉඩක් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. අද අපි විෂය පතේ තුල කතා කරන්නේ රසායන විද්‍යාවේ පදාර්ථයට අදාළ කොටස පදාර්ථයේ ව්‍යුහය පිළිබඳව. එහෙනම් අද අපි බලමු මේ පදාර්ථය කියන්නේ කුමක්ද? ඒ නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන කරුණු කාරණා ටික. හොඳයි. පදාර්ථය කියලා කිව්වහම අවකාශයේ ඉඩක් ගන්නවා කියලා කිව්වා. පදාර්ථයේ හැදිලා තියෙන කුඩාම අංශුව කුමක්ද කියලා කාරණේ අපි චූටි පන්ති වල ඉඳලම හොඳට මතක තියාගත්ත කාරණය. පදාර්ථය අවකාශයේ ඉඩක් ගන්නවයි කියලා කිව්වහම යම් වපසරියක් එයාට වින් වෙන්න ඕනි සෑම අවස්ථාවකදීම. ඒතර පදාර්ථය කියලා කියන්නේ යම් අංශු වලින් නිර්මාණය වෙච්ච දෙයක්. දැන් ශක්තිය සහ පදාර්ථය දෙක කතා කරනකොට ශක්තිය අපිට අතින් අල්ලන්න බෑ කියලා දන්නවනේ ප්‍රායෝගිකව. නමුත් පදාර්ථය අපිට අතින් අල්ලන්න පුළුවන්. එකතු කරන්න පුළුවන්. පුරවන්න පුළුවන්. ශක්තිය ඒක කරන්න බෑ. එහෙනම් පැහැදිලි පදාර්ථය නිර්මාණය වුණේ අංශු වලින් කියලා. ඊට පස්සේ මේ පදාර්ථය අපිට පුළුවන් විවිධ ක්‍රමවලට වර්ග කරන්න. ඒ පදාර්ථයේ වෙනස් කරගන්න වෙන් කරගන්න පුළුවන් ක්‍රමාතර ප්‍රධාන එකක් තමයි අපිට පදාර්ථයේ අවස්ථා ටික මතකයිනේ. පදාර්ථයේ අවස්ථා. දරුවන්ට හොඳට මතකයි පදාර්ථයේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ අංශුන්ගේ සැකැස්ම මත භෞතික ස්වરૂපයේ මත ප්‍රධාන කොටස් තුනකට බෙදුවා. මොනවද? අපේ සාමාන්‍ය ජීවිතයේ තියෙන ඔක්කොම ටික. බලන්න. ඔයා මතක් කරගන්න ඝන අවස්ථාව. ද්‍රව තුන්වෙනි එක වායු. ඝන ද්‍රව වායු. පදාර්ථයේ අවස්ථා තුන. අපේ පරිසරයේ තියෙන ඝන කිව්වහම ඇයි ඝන කියලා අපි බෙදන්නේ? ද්‍රව වල ලක්ෂණ මොනවද? වායු වල ලක්ෂණ මොනවද? ආන්නේ අපි පැහැදිලිව වෙන්කර හඳුනා ගන්න හැකියාව තියෙන්න ඕනි. මේ පදාර්ථයේ ඝන ද්‍රව වායු කියලා බෙදන්න භාවිතා වෙච්ච කරුණු මොනවද? මොන වගේ කරුණුද? අපි දන්නවා පදාර්ථයේ නිර්මාණය වුණේ අංශු වලින් කියලා.
ඒ පදාර්ථයේ අංශු වලින් නිර්මාණය වන ස්වરૂපය ස්වභාවය මත මේ කොටස් තුනකට බෙදුවා. ඝන, ද්‍රව, වායු කියලා. ඝන අවස්ථාවේ අංශු තියෙන ආකාරය අපි පස්සේ බලමු බෝඩ් එකේ ඇඳලා කොහොමද කියලා. ඝන අවස්ථාවේදී අංශු තියෙන ඊටාම සමීපව තදින් බැඳිලා. ද්‍රව අවස්ථානකොට අංශු අතර බැඳීම දුර්වල වෙනවා. ඒ අතර පරතරයක් තියෙන්න බෑ. මේ කාරණේ හොඳට මතක තියාගන්න ඕනේ. අපි ගොඩාරියක් වෙලාවට පොත්පත්වල දකිනවා ද්‍රව අවස්ථාවේ අංශු ඈත් කරලා අඳිනවා. ඒක වැරදි. වායු අවස්ථාවේදී අංශු අපි දන්නවා පැහැදිලිව එකිනෙකට බොහෝ දුරින් පිහිටනවා. ඝන අවස්ථාවේ ස්ථිර හැඩයක් තියෙන බවක් දන්නවා. ද්‍රව අවස්ථාවේ ස්ථිර හැඩයක් නැහැ කියලා දන්නවා. වායු අවස්ථාවේ ඒ ගැන කොහෙත්ම කතා කරන්න බෑ කියලාත් දන්නවා. ඇයි ඝන අවස්ථාවේ ස්ථිර හැඩයක් තියෙන්නේ? එහිදී අංශු අතර ඊටාම ප්‍රබල ආකර්ෂණ බල තියෙනවා. ද්‍රව අවස්ථාවේකට ආකර්ෂණ බල තියෙනවා. නමුත් මොකද වෙන්නේ? දුර්වලයි. දුර්වල නිසා අංශු එකමත් එක මොකක් වෙන්න පුළුවන්ද? ලිස්සලා යන්න පුළුවන්. ආන්න ගලාගෙන යනවා. අපි ඒ නිසා කියන ද්‍රව අවස්ථාවට ගලාගෙන යාමේ හැකියාව තියෙනවා කියලා. දැන් වායු අවස්ථාවේදී මොකද වෙන්නේ? වායු අවස්ථාවේදී අංශු අතර පරතරය ගොඩාරියක්ම වැඩි. ආකර්ෂණ බල ඊටාම දුර්වලයි. මේ නිසා මොකද වෙන්නේ? ඒකට විසිරිලා පැතිරලා යාමේ හැකියාව තියෙනවා. ආන්න ඒක නිසා දරුවනේ හොඳට මතක තියාගන්න ඝන අවස්ථාවට ස්ථිර හැඩයක් තිබුණා. ද්‍රව අවස්ථාවට ස්ථිර හැඩයක් නැහැ. වායු අවස්ථාවට ස්ථිර හැඩයක් කොහෙත්ම නැහැ. යන්නේ ආකාරයේ අනුව තමයි මේ අංශු වල පිහිටීම ආකර්ෂණ බලත් එක්ක තමයි අපි පදාර්ථය වෙන් කරගත්තේ ඝන ද්‍රව වායු කියලා. අපි ඇඳලා බලමු මේ ඝන ද්‍රව සහ වායු කියන අවස්ථාවල අංශු කොහොමද පිහිටන්නේ කියලා. හොඳට බලන්න මේක කටියේ පෙළ පොත්වල වීඩියෝ එකක් බැලුවත් විවිධ තැන්වල ඔකට ඉගෙනගෙනත් ඇති ඝන ද්‍රව වායු කියන අවස්ථාවේ අංශු නිරූපණය කරන ආකාරය. මම ඉස්සෙල්ලාම අඳින්නේ ඝන අවස්ථාවේ අංශු පවතින ආකාරය. අංශු කීපයක් දැක්. බලන්න මේ අංශු ඊටාම තදින් එකට බැඳලා තියෙනවා. මේ අංශු අතරට තව අංශුවකට යන්න බෑ. අංශු අතර හිදසක් තියෙනවා. නමුත් ඒ අංශුවකට තවත් අංශුවකට යන්න හැකියාවක් නැහැ. මේ අංශු අතර ආකර්ෂණ බල වඩා ප්‍රබලයි. ඒ නිසා මේ අංශු එකිනෙකට ඈත් කරන්න හැකියාව නැහැ. ඒ නිසා තමයි ස්ථිර හැඩයක් තියෙන්නේ. ස්ථිර හැඩය. දැන් ද්‍රව අවස්ථාවේදී ඒක ඇත්තටම අඳින්න ටිකක් අමාරුයි. නමුත් මම අඳිනවා මේ අවස්ථාවේදී බලන්න ද්‍රව අවස්ථාවේ ද්‍රව අවස්ථාවේදී අංශු ස්පර්ශ වෙලා තියෙනවා. මේ වගේ තදින් බැඳිලා නැහැ. ඒක පෙන්වන්න ටිකක් අමාරුයි. නමුත් ඒක කියන්න ඕනේ අවංකවම නේද? රූප තරංගක පෙන්වන්න බැරිනොත් මේ අංශු මෙහෙම තියෙන්නේ කියලා කියන්න ඕනේ. ද්‍රව අවස්ථාවේදී අංශු අතර පරතර නැහැ. හැබැයි අංශු අතර බැඳීම ඊටාම දුර්වලයි. ඒ හින්දා මේ අංශුවක් මත තව අංශුවක් මොකක් වෙන්න පුළුවන්ද? ලෙස්සලා යන්න පුළුවන්. වායු අවස්ථාවේනකොට ඔකටට පේනවා පැහැදිලිව මෙන්න මේ විදිහට. මේ අංශුව මෙහාට චලනය වෙන්න පුළුවන්. අපි මේ චලනය පොඩ්ඩක් පෙන්නන්න මේ විදිහට දක්වනවා. ඊගාට මේ අංශුව මෙහාට යන්න පුළුවන්. ඔබම ඔබ චලනය කියලා කියනෝනේ. ওই විදිහට අවකාශයේ පුරා මේ අංශු විසිරලා පැතිරලා යන්න පුළුවන්. ඒ හේතු නිසා මොකද වෙන්නේ? වායු අවස්ථාවට ස්ථිර හැඩයකුත් නැහැ, පරිමාවකුත් නැහැ. මොකද මේ අවකාශයේම ඉඳ ගන්නවා එයා අංශු හැමතැනම ගමන් කරන නිසා. මෙන්න මේ ආකාරයට පදාර්ථයේ ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථාව තුන යටතේ අපි මොකද කරන්නේ? වෙන් කරගත්තා. ඒ පදාර්ථයේ බෙදෙන එක ක්‍රමයක්. ඔය කට්ටියට මේක කියනකොට මතක් වෙනවා මේ අවස්ථා තුනටම අයිති නොවන පදාර්ථයක් තියෙනවා. දැන් බලන්න දුම්, ඊට පස්සේ ජෙල් වගේ ඒවා. ඝනත් නෙමෙයි, ද්‍රවත් නෙමෙයි, වායුත් නෙමෙයි. ඝනත් නෙමෙයි, ද්‍රවත් නෙමෙයි, වායුත් නෙමෙයි. ඒකට වලාකුළු ඝන නෙමෙයි, ද්‍රව නෙමෙයි, වායුත් නෙමෙයි. අන්න එහෙම අවස්ථා තියෙනවා කියලාත් මේ දරුවෝ හොඳට මතක් කරගන්න ඕනේ. දැන් මේ කතා කරපේවා අපේ සාමාන්‍ය පරිසරයේ තියෙන දේවල්. හොඳයි. ඔය පදාර්ථයේ බෙදපු එක් ක්‍රමයක්නේ. ඊට පස්සේ අපි පදාර්ථයේ බෙදන තවත් ක්‍රමයකට සංශුද්ධ නොවන කියලා. සංශුද්ධ එහෙම නැත්නම් මිශ්‍රණ කියලා. සංශුද්ධ නොවන එහෙම නැත්නම් සංශුද්ධ මිශ්‍රණ කොටස් දෙක. මේ සංශුද්ධ කිව්වහම
ඒ ද්‍රව්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ එක සංඝටකයකින්. එක සංඝටකයකින් පමණක් නම් අපි කියනවා සංශුද්ධයි. එතකොට සංශුද්ධ නොවන එහෙම නැත්නම් මිශ්‍රණ කියනකොට මොකද වෙන්නේ? ඒකේ සංඝටක කීපයක් එකට එකතු වෙලා තියෙනවා. සංඝටක දෙකක් හෝ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් මිශ්‍රණයක් තුල තියෙන්න පුළුවන්. අපි දැන් ඊට පස්සේ මේ පදාර්ථයේ සංශුද්ධ අවස්ථාව වෙන් කරලා කතා කරමු. එහිදී අපිට පේනවා පැහැදිලිව මෙන්න මේ විදිහට වර්ගීකරණය කරගන්න පුළුවන් සංශුද්ධ ද්‍රව්‍ය. මොනවද? දැන් අපි වර්ගීකරණය කරන්න යන්නේ මොනවද? සංශුද්ධ ද්‍රව්‍ය. ප්‍රධාන කොටස් දෙකයි. එක මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය කිව්වහම කල්පනා කරන්න කොහෙද මූලද්‍රව්‍ය තියෙන්නේ? දැන් ඔයාට එකපාරට මූලද්‍රව්‍ය කිව්වහම ලැබ් එක මතක් වෙනවද? විද්‍යාකාරය මතක් වෙනවද? නෑ. එහෙම හිතන්න අවශ්‍යතාවයක් නෑ. සංයෝග. දෙවෙනි සංශුද්ධ ද්‍රව්‍ය තමයි සංයෝග. ඒ සංයෝග කියනකොට ආයසරයක් ඔයාගේ හිත දුවන්නේ කොහාටද? විද්‍යාකාරයට. නෑ දරුවනේ. අපේ පරිසරේ ඔයාගේ දේහේ තනි කරම රසායනික ද්‍රව්‍ය ගොඩක් කියලා ඔයා දන්නවද? මූලද්‍රව්‍ය ගොඩක් කියලා දන්නවද? සංයෝග ගොඩාරියක් ඔයා නිර්මාණය වෙලා තියෙන කියලා දන්නවද? මේ පරිසරයේ තියෙන සියලුම දේවල් තනි කරම රසායනික ද්‍රව්‍ය. මූලද්‍රව්‍ය වලින් ගොඩනැගිලා තියෙන්නේ. ඔයා නිර්මාණය වුණත් මූලද්‍රව්‍ය වලින්. ඔයා වාඩිලා ඉන්න පුටුව නිර්මාණය වෙලා තියෙන්නේ මූලද්‍රව්‍ය වලින්. අවට වටපිටාවේ තියෙන මූලද්‍රව්‍ය. ඒතර මූලද්‍රව්‍ය කීක තුලා සංයෝග නිර්මාණය වෙනවා. ඒ විදිහට තමයි මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. අන්තිමට වෙන් කරගෙන ගිහිල්ලා බැලුවාම මේ තියෙන පදාර්ථයේ පරිසරයේ සියල්ලම ගලවලා කොටස් වෙන් කරොත් ඔක්කොම මූලද්‍රව්‍ය ගොඩක් විතරයි. පුදුමයිනි. ওই විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය කිව්වහම මූලද්‍රව්‍ය කියලා කිව්වහම මේ වෙනකොට දැන් 11 වසරේ ඉන්න දරුවන් විදිහට ගොඩාරියක් කරුණු කාරණා මූලද්‍රව්‍ය ගැන දන්නවා. ඔයාගේ ගෙදර මූලද්‍රව්‍ය තියෙනවා. දැකලා තියෙනවා. ඊට පස්සේ මූලද්‍රව්‍ය වල අර්ථ දැක්වීම මේ විදිහට මතක තියාගන්න තියෙනවා. මොනවද මූලද්‍රව්‍ය කියලා කියන්නේ? දැන් මතක් කරගන්න ටක් ගාලා මං කියන ක්ෂණයෙන් ඔයාගේ මතකයට එනවා නම් අන්න ඔයා සාර්ථකයි. මොකද මූලද්‍රව්‍ය කියලා කියන්නේ? දැන් බලන්න ගෙදර තියෙන මූලද්‍රව්‍ය ටිකක් ඉස්සෙල්ලා මතක් කරගන්න. ඔයාගේ ගෙදර සාස්පාන මොනවෙන්ද හදලා තියෙන්නේ? ඇලුමිනියම් වලින් හදලා තියෙන්නේ. ඊට පස්සේ යන්ත්‍ර මන්ත්‍ර එහෙමත් නැත්තම් සුර එහෙමත් සමහර වෙලාවට බිල්ල එල්ලගෙන නැතිනේ විභාග පාස් වෙන්නයි අරවට මේවට කියලා. ලියලා තියෙන එක එක තඹ පත්තිරෝග තමයි ලියලා ඇත්තේ. එහෙනම් තඹ කියලා කියන්නේ මූලද්‍රව්‍යයක්. ඊට පස්සේ ඔයා බැටරි කෑල්ලක් බැරි වෙලාවත් සුද්ධ කරලා තියෙනවා නම් ඒකේ පිට තියෙන ආවරණය අයින් කරාට පස්සේ අලු පාට වගේ ලෝහයක් හම්බ වෙනවා. ඒ තමයි තුත්තනාගම. ඊට පස්සේ ඔයා දන්නවනේ අඟුරු හදිසි අවස්ථාවලදී දත් බදින්න අඟුරු පාවිච්චි කරලා තියෙනවනේ. අඟුරු කියන්නේ මොනවද? අඟුරු කියන්නේ කාබන්. ඒ වගේ පැන්සලේ මිනිරන් කියලා කියන්නේ කාබන්. ඒ වගේ මූලද්‍රව්‍ය. එහෙමනම් ඔයා මූලද්‍රව්‍ය අතපත ගාලා දැකලා තියෙන ඒවා. මූලද්‍රව්‍ය කොහොමද අපි හඳුන්වන්නේ? දැන් ඇලුමිනියම් කෑල්ලක් අරගෙන ඔයා උත්සාහ කරනවා ඒක කොටස් ගණනකට බෙදන්න. පුළුවන්ද? බෑනේ. ඔයා කොච්චර බෙදන්න උත්සාහ කරත් ලැබෙන්නේ ඇලුමිනියම් විතරක්මයි. ඒ නිසා අපි මූලද්‍රව්‍ය මේ විදිහට අර්ථ දක්වගමු. රසායනිකව එකිනෙකට වෙනස් සංඝටක බවට පරිවර්තනය කළ නොහැකි ද්‍රව්‍ය වලට කියනවා මූලද්‍රව්‍ය කියලා. මොනවද? රසායනිකව එකිනෙකට වෙනස්. මූලද්‍රව්‍ය වලට වෙන් කරගන්න බැයි නම් අපි මේ සංඝටක බවට පරිවර්තනය කරන්න බැයි නම් අපි ඒකට කියන්නේ මූලද්‍රව්‍යයක් කියලා. මේ වෙනකොට මූලද්‍රව්‍ය 120ක් හෝ 120කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. ඒවා සමහරක් ඒවා කෘතිමව නිෂ්පාදනය කරපු ඒවා, සමහර ඒවා බහුතරේ තියෙන්නේ ස්වභාවිකව. දැන් මූලද්‍රව්‍ය අනිවාර්යෙන් අපි මූලද්‍රව්‍ය කීපයක් කටපාඩමීම තියන අන්න කටපාඩම් කරගන්න අවස්ථාවක් මොකද්ද? මූලද්‍රව්‍ය 20ක් ඔයා කටපාඩමේ මේ වෙනකොට තියෙන්න ඕනේ. හයිඩ්‍රජන් වල ඉඳලා කැල්සියම් දක්වා මූලද්‍රව්‍ය අණු පිළිවෙලට මතක තියෙන්න ඕනේ. රයිට්. අපි ඊට පස්සේ බලමු. ඊට පස්සේ දැන් එහෙනම් සංශුද්ධ එකක් තමයි මොකද්ද? මූලද්‍රව්‍ය. දෙවෙනි කොටස අපි කියන්නේ සංයෝග. මතක් කරගන්න පරිසරයේ වැඩිපුර තියෙන්නේ මූලද්‍රව්‍යද සංයෝගද කියලා. මොනවද තියෙන්නේ? හොඳට කල්පනා කරන්න. මූලද්‍රව්‍ය තියෙන එක 120ක් හෝ 120ට වඩා වැඩි ප්‍රමාණයක්. ඔව් වැඩිපුර තියෙන්නේ සංයෝග. ඒතර මේ පදාර්ථයේ වැඩිපුරම අපිට දකින්න ලැබෙන්නේ මූලද්‍රව්‍ය වලට වඩා මොනවද? සංයෝග. මූලද්‍රව්‍ය මත පදනම් වෙලා ගොඩනැගිච්ච නිර්මාණය වෙච්ච සංයෝග තියෙනවා. ඒතර සංයෝගයක අර්ථ දැක්වීම ඔයාට දැන් පැහැදිලි. දැන් සංයෝග කීපයක් මතක් කරගමු. ඕව මතක් කරගන්න. දැන් ආයතරයක් දුවන විද්‍යාවකට එහෙම නෙවෙයි.
සංයෝග ඔයාගේ ගෙදර තියෙනවනේ සංයෝග. ගෙදර තියෙන සංයෝග කීපයක් මත. ඔයාගේ ඇඟේ තියෙන සංයෝග කීපයක්. දැන් ඔයාගේ දේහේ වැඩිපුර තියෙන මොනවද සංයෝගය? අකාබනික සංයෝගයක් තියෙනවා. ජීවයේ පදනම එක. ජීවය ආරම්භ වෙන්න හේතුනේ මේ අකාබනික සංයෝගය. ජීව ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන මාධ්‍ය වෙන්නේ මේ රසායනික අකාබනික සංයෝගය. මොකද්ද මේ? ජලය. අන ජලීය සංයෝගයක්. ඊට පස්සේ ඔයාගේ හොද්ද නේද කැම වේල රස කරන රසකාරකයක් විතර අපි දානවනේ ලුණු නැති හොද්ද කියලා කියන්නේ නේ. ලුණු ඕනි. ලුණු කියන්නේ මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ ඔයාගේ කුස්සියට කියන් තව මොනවද තියෙන්නේ? දැන් කුස්සිය කියන්නේ ඇත්තටම දරුවනේ විද්‍යාගාරයේ වගේ. ඒ විද්‍යාගාරයේ නම් පරීක්ෂණ කරන විද්‍යාඥයා වෙන්නේ අම්මනේ. අම්ම එක එක කෑම වර්ග හදනවනේ. එතකොට ඒකට විවිධ ද්‍රව්‍ය එකතු කිරීම කරනවා. විවිධ ද්‍රව්‍ය කියවම රසායනික සංයෝග කියලා මට කියවෙන්න ආවා. අපේ ආහාර වේල කොහොමත් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. අපි ඒව අඩු කරගන්න ක්‍රියාත්මක වෙන්නත් ඕනි. හොඳයි. එතකොට තව මොනවද ගෙදර තියෙන කුස්සියේ තියෙන සංයෝග? විනාකිරි තියෙනවද නැද්ද? ඇසිටික් ඇසිඩ් නැත්නම් ඇසිටික් අම්ලය. ගෙදර තියෙන තවත් සංයෝගයක්. ওই වගේ සංයෝග. ඊට පස්සේ තියෙන්න පුළුවන් තව බේකින් පවුඩර් තියෙන්න පුළුවන්. ඊට පස්සේ රෙදි සෝඩා තියෙන්න පුළුවන්. මේ වගේ සංයෝග. එහෙනම් අපි සංශුද්ධ ද්‍රව්‍ය කොටස් දෙකකට බෙදාගත්ත මොනවද? සංයෝගයි මූලද්‍රව්‍යයි කියලා. කොහොමද සංයෝගවල අර්ථ දැක්වීම? මූලද්‍රව්‍ය වල අර්ථ දැක්වීම මතක ඔයාට සංයෝගයේ අර්ථ දැක්වීම එච්චර අපහසු කාර්යයක් නෙමෙයි. රසායනිකව එකිනෙකට වෙනස් සංඝටක ගණනාවකට බෙදන්න පුළුවන් නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? සංයෝගයක් කියලා. ඒතර ජලය, සෝඩියම් ක්ලෝරයිඩ්, ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ඔයගේ ප්‍රාශ්වාස වාතයේදී පිට වෙලා යන ප්‍රභා සංශ්ලේෂිත නිෂ්පාදනය කරන ග්ලූකෝස් ටික නේ ඔය තියෙන්නේ සංයෝග. එතකොට සංයෝගත් හරි. අපි ඊගාවට දැන් බලමු මේ පදාර්ථයේ අනිත් පැත්තට ගිහිල්ලා. මොකද්ද? අපි කියවනේ කොටස් දෙකකට බෙදනවායි කියලා. සංශුද්ධ සහ සංශුද්ධ නොවන. සංශුද්ධ නොවන එකට අපි තව නමක් කිව්වා මොකද්ද? මිශ්‍රණ කියලා. මිශ්‍රණ. මිශ්‍රණ කියනකොට ඔයාට තේරෙනවා ටක් ගාලා මිශ්‍රණයක් කියන්නේ මොකද්ද කියලා. මොකද්ද මිශ්‍රණයක් කියලා කියන්නේ? සංඝටක දෙකක් හෝ දෙකකට වඩා වැඩියෙන් අනිවාර්යෙන් ඒකේ අන්තර්ගතයි. මේ මිශ්‍රණ ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. ඔයාගේ සාමාන්‍ය ජීවිතයේ දැන් හොඳට මතක් කරගන්න. කන බොන ආහාර පාන මේ සියල්ල දැන් මතක් කරගත්තාම හරි ලේසි. මිශ්‍රණ කොටස් දෙක. එක අපි කියනවා සමජාතීය මිශ්‍රණ. පළවෙනි එක මොකද්ද? සමජාතීය මිශ්‍රණ. සමජාතීය ඕ හිතන්න. සමජාතීය කියලා එකම වර්ගයේ සංඝටක අන්තර්ගත වෙන්නේ. තැනින් තැනට වෙනස් වෙන්නේ නැහැ. කොතනින් ගත්තත් ඔයාට નિયમિત ගුණ භෞතික හා රසායනික ගුණ එක විදිහටමයි ලැබෙන්නේ. ආන්න ඒකට අපි කියනවා සමජාතීය මිශ්‍රණයක්. ඊගාට ඔයාට හම්බෙන අනිත් ආකාරය තමයි විෂම ජාතීය මිශ්‍රණ තියෙනවා. විෂම ජාතීය කිව්වම ඒකත් ඔයාගේ සාමාන්‍ය ජීවිතේ මම පෙන්නන්නම් උදාහරණ. එක එක තැනින් අරගෙන බැලුවාම ඒකේ ගුණ භෞතික වශයෙන් වෙන්න පුළුවන්, රසායනික වශයෙන් වෙන්න පුළුවන් ගුණ වෙනස් වෙනවා. මොන මිශ්‍රණයකද? විෂම ජාතීය මිශ්‍රණයක. අපි සමජාතීය මිශ්‍රණ කීපයකට උදාහරණ බලමු. සමජාතීය මිශ්‍රණ කීපයක්. එකක් තමයි ඔයා බලන්න දැන් සීනි ද්‍රාවණයක්. ඊගාට ග්ලූකෝස් ද්‍රාවණය, විනාකිරි ද්‍රාවණයක්, මධ්‍යසාර ද්‍රාවණයක්, ඊගාට ලුණු ද්‍රාවණයක්, කොපර් සල්ෆේට් නැත්නම් පල්මානික්කම් ද්‍රාවණයක්, කෝස්ටික් සෝඩා ද්‍රාවණයක්. මේ ද්‍රාවණ ගත්තාම ඔයාට පැහැදිලිව පේනවා විනිවිද පෙනෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? යම් කිසි ද්‍රව්‍යයක් පතුලේ තැම්පත් වෙනවාද නැද්ද කියන කාරණයට පැහැදිලි. එතකොට දැන් අපි මේ ටික බැලුවොත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්, ඊගාට ලුණු ද්‍රාවණයක්, සීනි ද්‍රාවණයක් වීදුරු තුනකට දාලා ඈත ඉඳලා බැලුවොත් ඔයාට කොහොමද පේන්නේ? අඳුන ගන්න පුළුවන්ද මේක ජලය, මේක සෝඩියම් ක්ලෝරයිඩ්, මේක ග්ලූකෝස්, මේක සීනි කියලා ඒ හතර අඳුන ගන්න පුළුවන්ද? දුර ඉඳලා බෑ. ඇයි? එකම අවර්ණ ද්‍රාවණ ඉදිරිය තියෙන්නේ. ඔයාට තැනින් තැන වෙනස් වෙලා පේන්නේ නැහැ. ඒ නිසා ආන් ඒ වගේ ද්‍රාවණ අපි කියනවා සමජාතීය මිශ්‍රණ කියලා. ඒතර සමජාතීය මිශ්‍රණ තව මොනවද තියෙන්නේ? අවර්ණ වීම සමජාතීය වෙනවයි කියන එක නෙමෙයි දරුවනේකින් අදහස් කරේ. දැන් කොපර් සල්ෆේට් ද්‍රාවණේ නිල් පාටයි. කොබෝල්ට් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ රෝස පාටයි. ඊගාවට කොන්ඩිස් ද්‍රාවණය දම් පාටයි. ඒවයි තුලින් අපි ද්‍රාවණයක් හදලා බැලුවොත් ආලෝකයේ ගමන් කරනවද නැද්ද?
විනිවිද පේනවාද නැද්ද නැත්නම් අපි කියනවා පාරදෘශ්‍යද නැද්ද? ආන්න ඒවට අපි කියනවා සමජාතිය කියලා. කොතනින් ගත්තත් එහි භෞතික හා රසායනික ගුණ වෙනස් වෙන්නේ නැහැ. හොඳයි. ඒ සමජාතිය ද්‍රාවණ කීපයක්. ඊගාවට අපිට හම්බ වෙනවා විෂම ජාතිය. සමජාතියවට වඩා අපිට හම්බ වෙන සමජාතිය ඒවට වැඩි විෂම ජාතිය මිශ්‍රණ ප්‍රමාණය වැඩි. දැන් ඔය අච්චාරුවක් කනකොට නේ ඒකේ තැනින් තැනට මොකද වෙන්නේ? හම්බෙන ලුණු ගෙඩිය වෙනස් වෙනවා, මිරිස් කරල වෙනස් වෙනවා, තැනින් තැනට වෙනස්. ඊගාට අපි කොන්ක්‍රීට් මිශ්‍රණයක් ගත්තාම, බදාම මිශ්‍රණයක් ගත්තාම ඒවයි මොකද වෙන්නේ? තැනින් තැනට භෞතික හා රසායනික ගුණ වෙනස්. මේ නිසා ඒවට අපි කියනවා විෂම ජාතිය මිශ්‍රණ. හොඳයි. දැන් අපි ඔය කතා කරේ පදාර්ථයේ මේ බෙදන්න පුළුවන් ආකාර. අපි ඒක සාරාංශගත සටහනක් විදිහට දාගෙන බලමු. එතකොට ඔයාලට මතක තියාගන්නත් ලේසි. මේක ෂෝට් නෝට් එක නැත්නම් කිටි සටහනක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. හොඳයි බලා ගන්න පදාර්ථයෙන් අපි මේ පැත්තෙන් බෙදමු මෙයා කොටස් 3කට. ඒ ඇවිල්ලා මොනවද? ඝන තියෙනවා. ඊගාවට ද්‍රව තියෙනවා. ඊගාට වායු. ඔයාට පුළුවන් මේවට උදාහරණ මතක් කරගන්න. කොහෙන්ද? සාමාන්‍ය ජීවිතය තුළ ඕන තරම් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් පදාර්ථයේ මේ පැත්තට වර්ගීකරණය කරගන්නවා මොනවද? සංශුද්ධ. ඊට පස්සේ සංශුද්ධ නොවන නැත්තම් අපිට කියන්න පුළුවන් මිශ්‍රණ කියලා. ඊට පස්සේ සංශුද්ධේව නැවත කොටස් කීයද දෙකකට බෙදෙනවා. මොනවද? මූලද්‍රව්‍ය වංකිටින් ලියන්නේ. ඊට පස්සේ සංයෝග මූලද්‍රව්‍ය වලට උදාහරණ කීපයක් මෙතන. මොනවද අපි කිව්වොත් එහෙම හයිඩ්‍රජන් තියෙනවා, සෝඩියම් තියෙනවා නේද? ක්ලෝරින් ඒ වගේ මූලද්‍රව්‍ය. සංයෝග කීපයක් ඔයාලට මෙතන සටහන් කරගන්න පුළුවන්. මොනවද? ජලයේ තියෙනවා H2O, සෝඩියම් ක්ලෝරයිඩ් ඔය වගේ. ඊට පස්සේ සංශුද්ධ නොවන නැත්තම් මිශ්‍රණ කොටස් දෙකකට බෙදනවා. මොනවද? සමජාතීය. සමජාතීය. ඒක මොකද්ද? විෂම ජාතීය. සමජාතීයට උදාහරණ කීපයක් මෙතනින් ලියා ගන්න. මොනවද සමජාතීය? සීනි ද්‍රාවණී, ලුණු ද්‍රාවණී, කොන්ඩිස් ද්‍රාවණී. විෂම ජාතීයට ඔයාලට පුළුවන් ලියන්න අච්චාරු ලියන්න පුළුවන්. ඒ කියන්නේ සලාඩ් එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ නේ ඊට පස්සේ අපිට හුණු ද්‍රාවණයක්, පිටි ද්‍රාවණයක් වගේ ඒවා මිශ්‍රණ වලට ගන්න පුළුවන්. රයිට්. මේ අපි කතා කරපු කොටස් ටිකේ සාරාංශය. ඔය කට්ටියට මේවයි උදාහරණ දාලා සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් අපි පදාර්ථේ වර්ගීකරණය කරන්න පුළුවන් ආකාරයක තමයි කතා කරේ. අපි දන්නවා පදාර්ථයේ තැනලා තියෙන කුඩාම අංශුව පරමාණුව කියලා. දැන් ඔයාට මතක් වෙන්න ඕනි පදාර්ථයේ ගොඩනැගිච්ච කුඩාම අංශුව පරමාණුව කියලා එක්තරා විද්‍යාඥයෙක් තමයි කිව්වේ. කවුද මතක් කරගන්න? ඒ තමයි ජෝන් ඩෝල්ටන්. අපි කියනවා ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. පරමාණුක වාදයේ කරුණු 4ක් තිබුණා. මතකයිද? පළවෙනි එකේ මොකද්ද කිව්වේ? පදාර්ථයේ ගොඩනැගිලා තියෙන කුඩාම අංශුව පරමාණුව කියලා කිව්වා. දෙවෙනි එකේදී කිව්වා මූලද්‍රව්‍ය පරමාණු එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන්නේ සරල පූර්ණ සංඛ්‍යා අනුපාත වලින්. දැන් ගත්තාම H2O වගේ නේද? සරල පූර්ණ සංඛ්‍යා අනුපාතයක අපිට පෙන්වන්න පුළුවන්. H2O දැන් මෙතන තියෙන්නේ 2ට 1 නේ 2ට 1. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ගත්තාම 1ට 2. මෙන්න මේ වගේ සරල පූර්ණ සංඛ්‍යා අනුපාත වලින් තමයි සම්බන්ධ වෙන්නේ කියලා කියනවා මූලද්‍රව්‍ය පරමාණු. කවුද කියන්නේ? ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ දෙවෙනි කාරණේ. ඊට පස්සේ කියනවා පරමාණු මවන්නත් බෑ, විනාශ කරන්නත් බෑ කියලා. තුන්වෙනි කාරණේ ඒ හතරවෙනි එකේදී කියනවා එකම මූලද්‍රව්‍යයේ පරමාණු සෑම අතින්ම සමානයි. අපි කියන්නේ සර්ව සම වේ. හැබැයි විවිධ මූලද්‍රව්‍ය වල පරමාණු එකිනෙකට වෙනස්. ඒක අපි කොහොමද දන්න කාරණේ. දැන් තඹ සහ රත්තරන් එකට සමාන වෙන්නේ නැහැ නේ. යකඩයි ඇලුමිනියම් සමාන වෙන්නේ නැහැ. ඒක හැම එක්කෙනාම දන්නේ. හැබැයි එතන මේ පරමාණු වාදයේ කරුණු සියල්ලම සමහර කොටස් හැර බිඳ වැටීම් සිද්ධ වෙනවා. ඇයි බිඳ වෙන්නේ?
පදාර්ථයේ කුඩාම අංශුව පරමාණුව කියලා කිව්වට පසු කාලීනව හඳුන ගන්නවා මේක උපපරමාණුක අංශු 3කින් සමන්විත වෙනවයි කියලා. උපපරමාණුක අංශු කීයද 3ක්. ඒ අංශු 3 මොනවද කියලා ඔයා මේනකොට දන්නවා පරමාණු නිර්මාණය වෙලා තිබුණේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. ඒ හින්දා ඩෝල්ටන්ගේ පරමාණුකවාදයේ පළවෙනි කාරණේ බිඳ වැටෙනවා. දෙවෙනි කාරණේ උනේ සරල පූර්ණ සංඛ්‍යා අනුපාත වලින් පරමාණු කෙනකට සම්බන්ධ වෙනවා කියවේ සංයෝගයක් හැදෙනකොට. හැබැයි ඒක එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. දැන් මේව නම් සරල පූර්ණ සංඛ්‍යා අනුපාත තමයි. හැබැයි ඔයා ලයිට් ගිය වෙලාවට පත්තු කරන ඉටි පන්දම මොනවයින්ද හැදිලා තියෙන්නේ? ඒක හැදිලා තියෙන්නේ හයිඩ්‍රෝකාබන් විශේෂයක් වන පැරෆින් ඉටි වලින්. එහි කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු අතර අනුපාතය 26ට 52ක්. දැන් සරලයිද? සුළු කලාම සරල අනුපාතය නෙවෙයි. ඒ අණුව හැදෙන්නේ කාබන් 26කුයි හයිඩ්‍රජන් 52කුයි. ඒ හින්දා ඩෝල්ටන්ගේ පරමාණුකවාදයේ ඒ කරුණත් බිඳ වැටෙනවා. මැවීම් කොහොමත් විද්‍යාව තුළ මැවීම් නෑ. මැජික් නෑ. නොදන්නා කට්ටියට මැජික් තියෙන්න පුළුවන්. මැවීම් නෑ. පරමාණු ඊට පස්සේ විනාශ කරන්න බැයිද? පරමාණුව හැදිලා තියෙන්නේ පරමාණුක අංශු 3කින්. එහි මධ්‍යගතව න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටික විඛණ්ඩනය කරනවා. ඒ කියන්නේ පරමාණු විනාශ කිරීමක් කරන්න පුළුවන්. න්‍යෂ්ටික ශක්තිය නිෂ්පාදනය කිරීමේදී ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ හින්දා ඒ කාරණේත් බිඳ වැටෙනවා. අන්තිමට කිව්වා එකම මූලද්‍රව්‍යයේ පරමාණු සර්ව සමයි. සර්ව සමයි කිව්වේ හැම අතින්ම සමානයි. විවිධ මූලද්‍රව්‍ය වල පරමාණු එකිනෙකට වෙනස්. දැන් මොකද වෙන්නේ? විවිධ මූලද්‍රව්‍ය වල පරමාණු එකිනෙකට වෙනස් බව පැහැදිලි. නමුත් දරුවනේ එකම මූලද්‍රව්‍ය තුලත් එකිනෙකට වෙනස් පරමාණු තියෙන අවස්ථා හම්බ වෙනවා. අපි ඒවට නමක් කියනවා. ඉගෙන ගත්තා මතක ඇති මොනවද? සමස්ථානික කියලා කිව්වනේ. මොකද කිව්වේ සමස්ථානික. අන්න ඒ විදිහට මොකද වෙන්නේ? මේ පරමාණුක වාදයේ කරුණු ටික බිඳ වැටීම සිද්ධ වෙනවා. දැන් කොහොම හරි අවසානයේදී පදාර්ථයේ කුඩාම අංශුව පරමාණු කිව්වට ඒක තවත් උපපරමාණුක අංශු කීයකින් දැන් සමන්විතයිද? 3කින් සමන්විත වෙනවා. දැන් බලන්න මේ පදාර්ථයේ නිර්මාණය වෙලා තියෙන ස්වභාවය. අපි අද කතා කරන්නේ පදාර්ථයේ නිර්මාණය වෙලා තියෙන ආකාරය. හොඳයි. දැන් අංශු 3 හරිනේ. මොනවද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා. අපි බලමු මේ පදාර්ථයේ නිර්මාණය වුණ කුඩාම අංශු වන පරමාණුවේ උපපරමාණුක අංශු 3 ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන පිළිබඳව කොහොමද හැදෑරීම් කරලා ඒවා හඳුනාගත්තේ කියලා. මේ කරුණු කාරණා ටික පොඩ්ඩක් හොඳට මතක තියාගන්න උත්සාහ කරන්න. අපි ඉස්සෙල්ලාම ගමු මේ පදාර්ථයේ තුල ඉලෙක්ට්‍රෝන ගැන ඉස්සෙල්ලාම කතා කරමු. උපපරමාණුක අංශුව ඉලෙක්ට්‍රෝනය. කවුද හොයාගත්තේ? මොනවද යා කරපු පරීක්ෂණ? මොනවද මේ ඉලෙක්ට්‍රෝනයේ තියෙන ಗುಣ? ආන්නේ කාරණා. දැන් ඔකට මතක් වෙයිගෙන යනවා ඇති. අනේ මතක් කිරීම තමයි ගොඩාරියක් වටින්නේ. ඉලෙක්ට්‍රෝනය පිළිබඳව පරීක්ෂණ කරන්න ඉස්සෙල්ලම පටන් ගන්නට පෙර එක්තරා විද්‍යාඥයෙක් විලියම් ක්‍රූක්ස් කියලා විශේෂ වූ උපකරණයක් නිර්මාණය කරගත්තා. මේ උපකරණයේ විශේෂත්වය තමයි ඒක ඇතුළට වාතය ඇතුල් කරන්න පුළුවන්, වාතය අයින් කරන්න පුළුවන්, දෙකලවරට විභවාන්තරයක් සපයලා ධාරාවක් දෙන්න පුළුවන්. එතකොට ඒ උපකරණය නිර්මාණය කළා, ඒ පරීක්ෂණය කරාම්, ඒ කියන්නේ විශාල විභවාන්තරයකට ලක් කරා. ලක් කරාම එයා දැක්කා අර ඉලෙක්ට්‍රෝඩ දෙක. දැන් ඔයාලා දන්නවා ධනාග්‍රේට කියන්නේ ඇනෝඩේ කියලා. ඍණාග්‍රේට කියනවා කැතෝඩේ කියලා. මෙන්න මේ වගේ උපකරණයක්. මේක එක එක මොඩල් එකේ නැත්තම් පැටර්න් එකේ එහෙම නැත්තම් රටාවේ උපකරණ තියෙන්න පුළුවන්. එතකොට මේ පැත්ත ඍණාග්‍රය, මේ පැත්ත ධනාග්‍රය නම්. එතකොට මේ පැත්ත අපි කියනවා ඇනෝඩේ කියලා, මේ පැත්තට කියනවා කැතෝඩේ කියලා. මේක ඇතුළට වාතය ඇතුල් කරන්න, පිට කරන්න මේ වගේ පොඩි නාලාකාර කොටස නලයක් තියෙනවා. මෙතනින් වාතය අයින් කරන්නත් පුළුවන්, ඇතුළට වාතය ලබා දෙන්නත් පුළුවන්. එතකොට මේක නිර්මාණය කළේ විලියම් ක්‍රූක්ස් කියන නිසා
ඒකට නම් කරා මේ උපකරණය නම් කරා ක්‍රූක්ස් නලය කියලා. දෙකලවර විභවාන්තරය ලක් කරාම මේක ඇතුලෙන් කොළපාට ආලෝක කදම්බයක් නිර්මාණය වෙනවා දකින්න ලැබුණා. එච්චරයි ඉතිහාසයේ වාර්තා වෙන්නේ. පස්සේ කාලයකදී මේ උපකරණය ප්‍රයෝජනට අරගෙන තව විද්‍යාඥයෙක් කවුද? ජේ තොම්සන් කියන විද්‍යාඥයා පරීක්ෂණ ගණනාවක් සැලසුම් කරලා හඳුනා ගන්නවා ඉලෙක්ට්‍රෝනය. බලමු මේ පරීක්ෂණ ටික අපි ඉක්මන් කරලා මොනවද කියලා පරීක්ෂණ ටික. දැන් එයාට ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? දැන් අපි කියවනේ ආලෝක කදම්බයක් නිකුත් වෙනවයි කියලා. එයාට ආව ගැටලුව තමයි ආලෝක කදම්බය නිකුත් වෙන්නේ මේ ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රේටද ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේටද. එයා ඒක අනාවරණය කරගන්න චූටි සැලසුමක් කරා. මොකද්ද? මේක ඇතුලෙන් තියෙනවා යම් බාධකයක්. අපි හිතමු මේ වගේ එකක් තියුවයි කියලා. ඔය වගේ බාධකයක් මේකෙන් තියෙනවා. තියුවට පස්සේ මොකද වෙන්නේ? ඔය කට්ටිය දන්නවා යම් ආලෝක ප්‍රභවයකින් ආලෝකය නිකුත් වෙනකොට ඒ හරස් වෙන විදිහට වස්තුවක් තියුවොත් ආලෝකය නිකුත් වෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ මොකද වෙන්නේ? ඡායාවක් ප්‍රතිඵලය වෙනවා. මෙයා දැක්කන ඊට පස්සේ මෙහෙම. මෙයාගේ සෙවණැල්ලක් දකිනවා මේ පැත්තේ. මේ වස්තුවේ සෙවණැල්ලක් දැක්ක මේ පැත්තේ. අන්න නිගමනයකට ආවා. සෙවණැල්ලක් ප්‍රතිඵලය වෙන්නේ ආලෝකයේ කොහොම ගමන් කරන නිසාද? දරුවනේ යම් විෂය කොටසක් ඉගෙන ගන්නකොට අපිට තව තව දේවල් මතක් කරගන්න සිද්ධ වෙනවා. අපි ඉගෙන ගන්න තව පාඩමක් තියෙනවා ප්‍රකාශ විද්‍යාව අපි ඉස්සරහට කතා කරනවා. දැන් ආලෝකය සල්ලරේඛීයව ගමන් කරන නිසා තමයි මේ වස්තුවේ හෙවණැල්ලක් මේ පැත්තෙන් ප්‍රතිඵලය වුනේ. මේ පැත්තේ ප්‍රතිඵලය වීමට හේතුව මේ පැත්තෙන් නිකුත් වීම. සෙවණැල්ලක් ප්‍රතිඵලය වුනේ ඒව රේඛීයව ගමන් කරපු නිසා. මොන රේඛීයව? සරල රේඛීයව ගමන් කරා. අර එක ගලෙන් කුරුල්ලු දෙන්නෙක් කියනවා වගේ ඇත්තටම මෙතන නිගමන දෙකක් ආවා. එකක් තමයි කොහෙන්ද නිකුත් වෙන්නේ? කැතෝඩයෙන් නිකුත් වෙන බව. දෙවෙනි කාරණේ තමයි සරල රේඛීය වේවා ගමන් කරනවායි කියන කාරණේ. ඊගාවට තවත් පරීක්ෂණයක් කරනවා මෙයා. මේ ඇත්තටම පදාර්ථයට අයිති දෙයක්ද? එහෙම නැත්නම් ශක්තියට අයිති දෙයක්ද කියලා සැකය මෙයාට ආවා. සැකයක් ආපු ගමන් මොකද කරන්නේ? මේ පරීක්ෂණයක් සැලසුම් කරනවා. ඒ පරීක්ෂණයේදී අනුගමනය කරන්නේ යා මේක අතර මේ අග්‍ර දෙක අතර ඒ කියන්නේ කැතෝඩය සහ ඇනෝඩය අතර මේ විදිහට පීලි දෙකක් වගේ සකස් කරලා මේක හරහා චලනය වෙන්න පුළුවන් රෝදයක් මැදින් තියෙනවා. මේ පීලි දෙක මත මේක පෙරලීගෙන යන්න පුළුවන් වෙන ආකාරයට. අපි මේකට කියන්නේ හබල් සක කියලා. මොකක් කියලාද කියන්නේ හබල් සක. දැන් මොකද්ද වෙන්නේ? මේ වගේ සැලසුම් කරාම යා දැක්කා මේක මේ පැත්තේ ඉඳලා මේ පැත්තට චලනය වෙනවා. මේ පැත්තට නෙමෙයි චලනය වෙන්නේ මෙහි ඉඳලා මෙහාට. ආයසරයක් අර කිව්ව දෙයක් ආයි සත්‍යාපනය වෙනවා නැත්නම් සත්‍ය බව තහවුරු වෙනවා. කැතෝඩේ පැත්තේ ඉඳලා ඇනෝඩේ පැත්තට නිකුත් වෙන්නේ. ගමන් කරන්නේ. එහෙනම් මේ පැත්තෙම තමයි මේ කිරණ නිකුත් වෙනවයි කියන එක ආයි තහවුරු වෙනවා. මෙයා චලනය කරන්න නම් එයාට යම් බලයක් ලබා දෙන්න ඕනේ. දරුවන්ට මතක ඇති ගම්ම්‍යතාවය කියලා කාරණයක් අපි 10 පන්තියේදී කතා කරලා තියෙනවා. ගම්ම්‍යතාවය කියන්නේ බලයක්. ඇයි? ස්කන්ධයකත් ප්‍රවේගයේ ගුණිතය තමයි අපි ගම්ම්‍යතාවය කියන හඳුනාගත්තේ. එහෙනම් පැහැදිලි යම් ප්‍රවේගයකින් එන දෙයක් මේක මත වදින්න ඕනේ. වැදුනහම තමයි මේක තල්ලු කරන්නේ. කියන්නේ බලයක් හටගන්නේ. එහෙනම් ගම්ම්‍යතාවයක් ඇති කරන්න සමත් ශක්තියක් මෙතන තියෙනවා. ඒනම් අනිවාර්යයෙන්ම ස්කන්ධයක් සතු විය යුතුයි. අන්න අඳුන ගන්නවා. ඒක ශක්තියට අයත් දෙයක් නොවන බවත් පදාර්ථයට අයිති වෙන දෙයක් බවත් මේකෙන් හඳුන ගන්නවා. දැන් කරුණු කීපයක් අපිට පැහැදිලි කරගන්න පුළුවන් වුණා ජේ තොම්සන්ගේ පරීක්ෂණයෙන්. මොකද්ද? එක ක්‍රූක්ස් නලයේ භාවිතා කරේ. එහිදී අර ආලෝක කදම්බිය නිකුත් වුණේ කොහේඳන් කොහාටද? කැතෝඩියේ සිට ඇනෝඩයට. ඒ හින්දා ඒක අඳුනගත්තා. මෙයා පස්සේ කාලයක මේක නම් කරනවා කැතෝඩ කිරණ නලය කියලා. දැන් ක්‍රූක්ස් නලය මොන නලය බවට පරිවර්තනය වෙනවද? කැතෝඩ කිරණ නලය බවට පත් වුණා. ඊට පස්සේ ඒකේ දැන්
පදාර්ථයට අයිති නැත්නම් අංශුමය ස්වභාවයක් ගන්නවයි කියලා මේ පරීක්ෂණයෙන් තහවුරු කරගත්තා. ඊට පස්සේ යා තවදුරටත් පරීක්ෂණ කරනවා. දැන් කුතුහලයේ කියන එක එයාට එන්න වැඩි. තව පරීක්ෂණයක් සැලසුම් කරනවා යා ආරෝපිත තහඩු දෙකක් නැත්නම් දඩු දෙකක් දෙපැත්තෙන් තියලා බලනවා. දන් එකක් ධනාරෝපිතයි. අපිට පුළුවන් මේ විදිහට. හබල්සක් අයින් කරමුකෝ. අයින් කරලා මේ පැත්තෙන් අපිට පුළුවන් ධනාරෝපිත දණ්ඩක් නැත්නම් තහඩුවක් තියන්න. මේ පැත්තෙන් පුළුවන් ඍණාරෝපිත දණ්ඩක් එහෙම නැත්නම් තහඩුවක් තියන්න. ඍණ. දැන් මොකද වෙන්නේ? අර කදම්බය අංශු කදම්බය දැන් අපිට අංශු කියන්න පුළුවන් පැහැදිලි වෙයි. ගම්මිතාවයක් දෙන්නේ අංශු වලින් නිසා. දැන් මොකද වෙන්නේ? අර අංශු කදම්බේ කොයි පැත්තට අපගමනය වෙයිද හැරෙයිද? එයා හොඳට නිරීක්ෂණය කරා මේවා දැන් මෙහි ඉඳලා මේ විදිහටනේ ගමන් කරමින් තිබුණේ සරල රේඛීයව. ওই විදිහට ගමන් කරමින් තිබුණේ. ඒවා මේ පැත්තට අපගමනය වෙන ආකාරයක් නැත්තම් හැරෙන ආකාරයක් දකින්න ලැබෙනවා. දැන් මෙතෙක් වෙලා මෙහිම ගිය ආලෝක කදම්බේ ආලෝක නෙවෙයි ඒ කිරණ කදම්බය මේ විදිහට අපගමනය වෙන නැත්තම් හැරෙනවා. දරුවන්ට දැන් ටක් ගාලා මතක් වුණා. මොකද්ද? සජාති ආරෝපණ විකර්ෂණය වෙන බවත් විජාති ආරෝපණ ආකර්ෂණ වෙන ආකාරයත් මතක් වුණාන් රයිට්. එහෙනම් දැන් අඳුනගත්තා. මේ අංශු වලට තියෙනවයි කියලා මොන ආරෝපණයක්ද? ධන පැත්තට න්යාවේ. එහෙනම් මේ අනිවාර්යෙන් ඍණ ආරෝපිතයි. ඔය විදිහට ඔන්න දැන් අඳුන ගන්නවා රේඛීයව ගමන් කරනවා කැතෝඩෙන් නිකුත් වෙනවා. ඊට පස්සේ මේ කට්ටියට තියෙන මොන ආරෝපණයක්ද? ඍණ ආරෝපණයක්. ඔය වගේ පරීක්ෂණ ටිකක් කරලා ඊට පස්සේ තවත් දුරටත් කරපු පරීක්ෂණවලදී මේ කිරණ X කිරණ නිකුත් කරන බවත් ඊට පස්සේ චුම්බක ගුණක් දරන බව ජේ.ජේ. තොම්සන් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය කරගත්තා. අවසානයේ ඒ අංශු එයා නම් කරනවා ඉලෙක්ට්‍රෝන කියලා. අන්න ඉලෙක්ට්‍රෝන සොයාගත් ආකාරය. පැහැදිලිනේ නිකන් එකපාරට ඉලෙක්ට්‍රෝනය කිව්වා නෙමෙයි. හැබැයි දරුවනේ වැඩක් වෙනවා. දැන් මෙයා මේ පරීක්ෂණය කරලා අනිත් පැත්තට හැරෙනකොට ඇවිල්ලා එක්කනේ පිටට තට්ටු කරා. මොකද්ද? යාළුවා මම ඔයකට කලින් ඉලෙක්ට්‍රෝනය පිළිබඳව දන්නවයි කියලා කිව්වා. කවුද? එයාගේ නම ඩී.ජේ. ස්ටෝනි. ඩී.ජේ. ස්ටෝනි කිව්වා විදුලිය ගමන් කරන්න මේ ඉලෙක්ට්‍රෝනය කියන එක දායක වෙනවා. හැබැයි එයා කිව්වේ එච්චරයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිළිබඳව හඳුනා ගැනීමක් කරලා තියෙනවා කවුද? ඩී.ජේ. ස්ටෝනි. හැබැයි පරීක්ෂණාත්මකව අර ಗುಣ සහිතව ඉලෙක්ට්‍රෝනය අනාවරණය කරගත්තේ කවුද? ජේ.ජේ. තොම්සන්. එහෙනම් මේ ඉතිහාස කතාව තුල අවසාන වෙලා මතක් කර තියාගන්න ඕනේ ජේ.ජේ. තොම්සන් තමයි ඉලෙක්ට්‍රෝනය සොයාගත්තේ කියන කාරණේ. ඒ ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම. ඊට පස්සේ ප්‍රෝටෝන හොයාගත්තා. ඔයාගේ පොතේ තියෙන ඇත්තේ රදර්ෆර්ඩ් කියලා. දැන් එතන ඒ ප්‍රෝටෝනය කියන අංශුව ධනාරෝපිත අංශුව හඳුනා ගැනීමට පරීක්ෂණය කරන්නේ ඊ ගෝල්ඩ්ස්ටන් කියන විද්‍යාඥයා. ඊට පස්සේ එයාට ධනාරෝපණයක් තියෙනවයි කියලා කියන්නේ ජේ.ජේ. තොම්සන්. ඒකටත් එයා මෙදිහත් වෙනවා. හැබැයි ඒක ප්‍රෝටෝනය කියලා නම් කරමු කියලා කිව්ව කවුද? අර්නස්ට් රදර්ෆර්ඩ්. එතකොට ඒකට උරුම ප්‍රෝටෝනයට නැත්නම් ධනාරෝපිත අංශුවට උරුමකම් කියන තුන් දෙනෙක් ඉන්නවා වගේ හරියන්නේ. කවුද? පරීක්ෂණය කරේ ඊ ගෝල්ඩ්ස්ටන්. ධනාරෝපණයක් තියෙනවා. ඒ කියන්නේ ජේ.ජේ. තොම්සන් සහ අර්නස්ට් රදර්ෆර්ඩ් ඒක නම් කරනවා ප්‍රෝටෝන කියලා. මේ විදිහට ප්‍රෝටෝන හඳුනා ගන්නවා. ඊට පස්සේ සංකීර්ණ ක්‍රියාවලියකින් නැත්නම් පරීක්ෂණයකින් අනතුරුව ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයා නියුට්‍රෝන සොයා ගැනීම කරා. ඔන්න ඔය විදිහට මේ පදාර්ථයේ ගොඩනැගිලා තියෙන කුඩාමාංශ වන පරමාණුවේ උපපරමාණු කාංශු තුන විද්‍යාඥයින් කිහිප දෙනෙක් විසින් ගුණාත්මක වශයෙන් හඳුනාගෙන නම් කරනවා. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. දැන් හරිනේ මේ ප්‍රශ්නේ. මොකද්ද? පදාර්ථය සකස් වෙලා තියෙන්නේ පරමාණු වලින්. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ තවත් උපපරමාණු කාංශු තුනක් මොනවද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. අපි ඒව හොයාගත් ආකාරය විශේෂයෙන් ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීම කරපු ආකාරය විස්තරාත්මකව ඉගෙන ගත්තා. හරි. දැන් ඊට පස්සේ
මේ අංශු තුනක් තියෙනවා කියලා හඳුනගත්තා. හඳුනගත්තට පස්සේ දැන් ඊට පස්සේ විද්‍යාඥයට ඊගාව ප්‍රශ්නෙට මොකක්ද? මේ අංශු තුන කොහොමද පරමාණු තුල සකස් වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝනේ, ප්‍රෝටෝනේ, නියුට්‍රෝන කියන අංශු පරමාණුව තුල සකස් වෙලා තියෙන ආකාරය. අපි ඒකට කියනවා පරමාණුක ව්‍යුහය. පරමාණු නිර්මාණය වෙලා තියෙන ආකාරය. දැන් පරමාණුවක් අපි සාමාන්‍යයෙන් සලකන්නේ ගෝලාකාර වස්තුවක් විදිහට. ඒතර මේ ගෝලාකාර වස්තුවේ මධ්‍යගත කේන්ද්‍රයේ තියෙන ආන්නේ කේන්ද්‍රයට සීමා වෙනවා අංශු දෙකක්. අපි මේ කේන්ද්‍රයට නැත්තම් ඒ මධ්‍යගත ලක්ෂයට අපි කියන්නේ න්‍යෂ්ටිය කියලා. ඒ න්‍යෂ්ටිය තුල අංශු වර්ග දෙකක් අන්තර්ගතයි. ඒ තමයි ධන ආරෝපිත ප්‍රෝටෝනය සහ ආරෝපණයක් නොදරන නියුට්‍රෝනය කියන අංශුව. එහෙනම් පරමාණුවේ න්‍යෂ්ටිය හැදුනේ මොනවයින්ද? ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින්. ඒවට පිහිටනව දරුවනේ ශක්ති මට්ටම්. ආන්නේ ශක්ති මට්ටම් වල තමයි මේ ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන්නේ. හැබැයි මම පසුව කියන්න ඕනි කතාවක් ශක්ති මට්ටම් අරගෙන ඉස්සරහට කතා කරේ. දැන් ඕක කොහොම නෙවෙයි ඉස්සලම වෙන්නේ මෙහිම. මොකද්ද? මේ අංශු පවතින ආකාරය පිළිබඳ එක එක ආකෘති ඉදිරිපත් වෙනවනේ. එක එක ආකෘති ඉදිරිපත් වුණා. ඒ අතර මුලින්ම ආකෘතියක් ඉදිරිපත් කරා. ඔය කට්ටියට මතක ඇති ප්ලම් පුඩිම කියලා. රසවත් පරීක්ෂණයක් නේද? ප්ලම් පුඩිම. ප්ලම් පුඩිම කියලා කියන්නේ පුඩිමක මුද්‍රත් පළම් ගිල්ලලා තියෙන ඔය කට්ටිය දැකලා තියෙනවනේ. ප්ලම් පුඩිම ආකෘති ඉදිරිපත් කරනවා ජේ.ජේ. තොම්සන්. එයා කියනවා ඍණාරෝපිත අංශු අතර ධනාරෝපිත අංශු ගිලිලා තියෙනවා කියලා පරමාණුවේ මේ විදිහට. දැන් මේ නම් පරමාණුව මේක ඍණාරෝපිත අංශු තියෙනවනේ. ඒ අතර ධනාරෝපිත අංශු තියෙනවා කියලා කියනවා. ඒතකොට අන්න ඔයාටත් ආවනේ ප්‍රශ්නයක්. දැන් මොකක්ද ආවේ? මේ ආරෝපණ සහ ඍණාරෝපණ කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආරෝපණ. ඒව ඔහොම තියෙයිද? එකිනෙකට ආකර්ෂණය වෙන්නේ නැතුව. ඒ විදිහට තියෙන ආකාරය පිළිබඳ යාට කියන්න සාක්ෂි තිබුණේ නැහැ. ඒ හින්දා මේ ප්ලම් පුඩින් ආකෘතිය ප්‍රතික්ෂේප වෙනවා. ඊට පස්සේ 1911 දී වගේ තව විද්‍යාඥයෙක් අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරනවා අපි එකට කියන්නේ මේ ග්‍රහ ආකෘතිය කියලා. ග්‍රහ ආකෘතිය. එහිදී රදර්ෆර්ඩ් අනුව කියනවා දැන් ග්‍රහ ආකෘතිය කියලා කිව්වම මොකද්ද? සෞරග්‍රහ මණ්ඩලයේ මතකයිනේ පැහැදිලි සූර්යා කේන්ද්‍ර කොටගෙන ග්‍රහලෝක ඒ වටා යම් කිසි මාර්ගයක ගමන් කරන නිශ්චිත වූ මාර්ගයක ගමන් කරනවා ඉලෙක්ට්‍රෝන. ඒ රදර්ෆර්ඩ්ගේ මතයට අනුව ඒකයි අපි ග්‍රහ ආකෘතිය කියලා කිව්වේ. න්‍යෂ්ටිය කේන්ද්‍ර කොටගත් ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල නිශ්චිත ශක්ති මට්ටම් වල ගමන් කරනවායි කියලා කියනවා. කවුද කියන්නේ? අර්නස්ට් රදර්ෆර්ඩ්. අපි ඒකට කියන්නේ මොකක් කියලාද? ග්‍රහ ආකෘතිය. ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කරාට පස්සේ දැන් ඇත්තටම ඒ විදිහට න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ගමන් කරන කතාව හරි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අර නිශ්චිත ශක්ති මට්ටම් වල කියලා කියවෙනවනේ. පස්සේ කාලයකදී ওই ග්‍රහ ආකෘතිය ප්‍රතික්ෂේප වෙලා විද්‍යාඥයින් 4 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් වෙනවා පරීක්ෂණාත්මකව මේ කරුණු හොයාගෙන. ඒ තමයි නීල් බෝ. නීල් කියනකොට ඔය කට්ටිය වෙනින් නමක් මතක් වෙන්නේ නැතිනේ. එතකොට මේ ගෲප් එකක නායකයෙක්ගේ නමක් මේ ඇවිල්ලා නීල් බෝ. නීල් බෝ ප්‍රධාන තවත් විද්‍යාඥයින් 3 දෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒ කට්ටිය ඉදිරිපත් කරා මේ පරමාණුවේ සැකැස්ම කොහොමද? මධ්‍යගත න්‍යෂ්ටිය හරි. ශක්ති මට්ටම් කියන කතාවත් හරි. හැබැයි අර නිශ්චිත කියන කතාව වැරදි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන නිශ්චිත වූ ශක්ති මට්ටමක් නෙවෙයි. ශක්ති මට්ටම් වල ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝනයේ සතු වන ශක්ති ප්‍රමාණය මත ශක්ති මට්ටම් ඕන එකක ඉලෙක්ට්‍රෝනයකට ඉන්න පුළුවන්. කවුද මේ 3 දෙනා? නීල් බෝ ප්‍රධාන එක්කෙනෙක්, ශ්‍රූඩින්ගර් නිකන් ඇහුනේ නැත්නම් මෙන්න ශ්‍රූඩින්ගර්. තව එක්කෙනෙක් ඉන්නවා ඩ්‍රිබෝග්ලි. අනිත් එක්කෙනා හයිසන්බර්ග්.
මෙන්න මේ තුන්දෙනා. කවුද මේකේ ලීඩර්? නීල් බෝ. ඒ හින්දා මේකට අපි කියනවා බෝගේ ශක්ති මට්ටම් වාදය කියලා. නීල් බෝ ප්‍රධාන ශ්‍රෝඩින්ගර් හයිසන්බර්ග් සහ ඩ්‍රිබෝග්ලි කියන විද්‍යාඥයින් 4 දෙනා තමයි ඒ ශක්ති මට්ටම් වාදය ඉදිරිපත් කරන්නේ. කාගේ නමින්ද තියෙන්නේ? බෝගේ ශක්ති මට්ටම් වාදය. හොඳයි. එහෙනම් අපි උපපරමාණු කාංශු පිහිටන ආකාර පිළිබඳවයි මේ කතා කරමින් ඉන්නේ. එදී දැන් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙන කාරණේ පැහැදිලි. න්‍යෂ්ටියට යනවා මොනවද? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ඔයාට යම්කිසි අදහසක් ගන්න මේ පරමාණුව පිළිබඳව න්‍යෂ්ටියයි ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන අවකාශයයි ගත්තාම කොයි වගේද? මෙන්න මේ වගේ. ඔයා මතක් කරගන්න පාපන්දු පිටියක්. ඒ පාපන්දු පිට්ටනිය මැද තියෙනවා කියන කඩල ඇටයක්. තිබ්බොටු ගෙඩියක් වගේ. තිබ්බොටු ගෙඩිය සමාන වෙනවා පරමාණුවේ න්‍යෂ්ටියට. ග්‍රවුන්ඩ් එක සමස්ත වර්ගඵලයේ ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන අවකාශය. ඒ තමයි සාපේක්ෂව න්‍යෂ්ටියයි මේ පරමාණුවේ ප්‍රමාණයයි අතර තියෙන සම්බන්ධය. ඔයාලට යම් අදහසක් ගන්නයි මේ උදාහරණය කිව්වේ. එතකොට පරමාණුවක ස්කන්ධයට මොනවද අයිති වෙන්නේ? ඉලෙක්ට්‍රෝන අයිති වෙනවද නැද්ද? පරමාණුකට ස්කන්ධයක් තියෙනවා. ඒ ස්කන්ධයට අයිති වෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ඒ අන්තර්ගත වෙන්නේ කොහෙද තියෙන්නේ? න්‍යෂ්ටියේ. එහෙනම් පරමාණුවක සමත්ත ස්කන්ධයට අයිති වෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි පමණයි. ඒ අන්තර්ගත වෙන්නේ න්‍යෂ්ටිය කියන කාරණේ මතක තියාගන්න. ඒතකොට ස්කන්ධයට ඉලෙක්ට්‍රෝන අයිති වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ප්‍රෝටෝන එක ස්කන්ධ එකක්, නියුට්‍රෝන එක අගේ ස්කන්ධ එකක සහ ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධය ප්‍රෝටෝන එක ස්කන්ධයෙන් කීයෙන් පංගුවක්ද? ඔව් 1840න් පංගුවක්. මෙන්න මේ නිසා පරමාණුවක ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධය අන්තර්ගත මේ අයත් වෙන්නේ නැහැ කියන කාරණේත් මතක තියාගන්න ඕනේ. හොඳයි. ඔය විදිහට එනම් පරමාණුවේ මේ අංශු තුන සකස් වෙලා තියෙන ආකාරයත් ඉදිරිපත් වෙනවා. පළවෙනිින් ආයේ ආකෘතිය මොකද්ද? ජේ.ජේ. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. දෙවෙනිට ආවේ මොකද්ද? ඒකට කියන්නේ ග්‍රහ ආකෘතිය, අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය. අවසානයේ අද පිළිගන්න මතය මොකද්ද පරමාණුව පිළිබඳ ව්‍යුහය? ඒ තමයි බෝගේ ශක්ති මට්ටම් වාදය. ආන්නේ ශක්ති මට්ටම් වාදයට අනුව දරුවනේ මතක තියාගන්න න්‍යෂ්ටියේ සිට න්‍යෂ්ටියේ ඉඳලා ශක්ති මට්ටම් පිහිටලා තියෙනවා. අපි මේ න්‍යෂ්ටිය කියලා සලකමු. මේකේ ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා. ඊගාට මේක වටා ශක්ති මට්ටම් මේ විදිහට තියෙනවා. ওই විදිහට ශක්ති මට්ටම් තියෙනවා. අපිට කියන්න පුළුවන් මේක පළවෙනි ශක්ති මට්ටම, මේක දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම. ඇත්තටම මෙහෙම ශක්ති මට්ටම් ගණනාවක් තියෙනකොට හැම වෙලේම මේ ශක්ති මට්ටම් දෙක අතර පරතරේ නියතයක් වෙන්නේ නැහැ. දරුවෝ හිතන්නේ මොකක් වෙනවා ඇති කියලා. එන්න ශක්ති මට්ටම් අතර පරතරේ වැඩි වෙනවද? එහෙම නැත්නම් ශක්ති මට්ටම් අතර පරතරේ අඩු වෙනවද? හොඳට මතක තියාගන්න ශක්ති මට්ටම් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ආදී විදිහට යනකොට මේ ශක්ති මට්ටම් අතර පරතරේ අඩු වෙමින් තමයි යන්නේ. ඒ කියන්නේ මෙයාගේ පරතරයට වැඩිය මේ පරතරේ අඩු වෙනවා. මේ දෙන්න අතර පරතරේ මෙයාට වඩා මේ දෙන්න අතර පරතරේ අඩු වෙනවා. කේන්ද්‍රයේ දෙසට අභිසරණය වෙනවා. ඒක රාශී වෙන බවක් පේන්න තියෙනවා. එහෙනම් මේක පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම සහ හතරවෙනි ශක්ති මට්ටම. ඒව නම් කරගන්නවා මේ විදිහට K L M N කියලා. ওই විදිහට ඒක නම් කරගන්නවා. පළවෙනි ශක්ති මට්ටම K කියලා, දෙවෙනි ශක්ති මට්ටම L කියලා, තුන්වෙනි ශක්ති මට්ටම M කියලා, හතරවෙනි එක N කියලා. ඊගාවට දරුවනේ හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ ශක්ති මට්ටම් වල පැවතිය යුතු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. ඕන තරම් ඉලෙක්ට්‍රෝන තියාගන්න බෑ. ඒ අනුව පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා.
ඒ තමයි ඉලෙක්ට්‍රෝන 2යි. ඊගාවට දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම වශයෙන් තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන 8යි. තුන්වෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 18යි. ඊගාවිකේ 32යි. ඔය පිළිවෙලත් මතක තියාගන්න ඕනේ. හැබැයි අපි ඉගෙන ගන්න මූලද්‍රව්‍ය 20යිනේ. ඒ 20 තුල පළවෙනි එකේ 2යි, දෙවෙනි එකේ 8යි, තුන්වෙනි එකෙත් 8ක් විදිහට සලකනවා. ඒ කාරණේත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කොටස් ටික පැහැදිලි. පළවෙනි එක K උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි, දෙවෙනි එක L උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි, තුන්වෙනි එක M උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 18යි, ඊගාව එකේ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හතරවෙනි ශක්ති මට්ටමේ 32යි. ආදී විදිහට තමයි ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින්න පුළුවන්. එතකොට දැන් පරමාණුවක මේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය, පරමාණුවක් තුල ඉලෙක්ට්‍රෝන සකස් වෙලා තියෙන ආකාරය අපි ඒකට කියනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ওই වින්‍යාසය කියනකොට අන්න ඔයාගේ මතකේ යන අතීතයටනේ. එහෙම වුණාට කමක් නැහැ. එහෙම වෙන්න ඕනේ. තව වින්‍යාස මතක් වෙන ඔයාට. ඔයාට සමහරවිට දැන් මතක් වෙන්නේ නැති දන්ත වින්‍යාසය. ඊගාට ඔයාට නාරටි වින්‍යාසය. ඊගාට පත්‍ර වින්‍යාස. හොඳයි. ආන්න එහෙම මතක් කරන්න. හැබැයි මතක් කරන් ටක් ගාලා ආයෙත් අපේ විෂය පතේට එන්න ඕනේ. මොකද්ද මේ කතා කරන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. යම්කිසි පරමාණුවක ඉලෙක්ට්‍රෝන සකස් වෙලා තියෙන රටාව අපි ඒකට කියනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒතොර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැනගෙන සිටීම ගොඩාරියක් වැදගත්. ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැනගත්තට පස්සේ අපිට තව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඊගාවට අපි කතා කරනවා දරුවනේ මේ පරමාණුක ක්‍රමාංක මූලද්‍රව්‍යයක් ගත්තාම පරමාණුක ක්‍රමාංකයක් තියෙනවා. ඊගාට තියෙනවා ස්කන්ධ ක්‍රමාංකයක්. අපි දැන් කතා කරමු මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකද්ද? ඒක කොහොමද අපි හඳුනාගන්නේ කියලා. එතකොට පරමාණුක ක්‍රමාංකය මතක් වුණානේ. අපි පොඩි පන්තියකදී කියන්නේ 9 පන්තියේදී පරමාණු ක්‍රමාංකය පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා. දැන් ඒක මතක් වුණානේ. මොකද්ද මේ පරමාණු ක්‍රමාංකය කියලා අපි ඉගෙන ගත්තේ? අපි ඒක සංකේතවත් කරනවා Z කියලානේ. පරමාණුක ක්‍රමාංකය. ඔව්. එතකොට මේ පරමාණුක ක්‍රමාංකයට අයිති වෙන්නේ එක්කොත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එහෙම නැත්නම් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රෝටෝන සංඛ්‍යාව කියලා. එහෙනම් යම් පරමාණුවක අන්තර්ගත වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, එහෙම නැත්නම් ඒ පරමාණුවේ අන්තර්ගත වෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට අපි කියනවා මොකක් කියලාද? පරමාණුක ක්‍රමාංකය කියලා. හැබැයි ඔය අංශු ආකාර දෙකෙන් වඩාත් ගැළපෙන කෙනෙක් ඉන්නවනේ. වඩාත් ගැළපෙන කෙනා. කවුද වඩාත් ගැළපෙන්නේ පරමාණුක ක්‍රමාංකය ප්‍රකාශ කිරීම සඳහා? ඔව්. අන්න හරි. මතක් කරගන්න පරමාණු ක්‍රමාංකයට වඩාත් යෝග්‍ය වෙන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නෙමෙයි ප්‍රෝටෝන සංඛ්‍යාවයි. හේතුව තමයි යම් යම් රසායනික ප්‍රතික්‍රියාවන් වලදී පරමාණුවේ අන්තර්ගත වෙන මොකේද? පරමාණුවේ අන්තර්ගත වෙන ඉලෙක්ට්‍රෝන වලින් අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි හුවමාරු වීම සිද්ධ වෙන්නේ. අවසාන නැත්තම් බාහිර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන එක්කොත් එයා පිට කරයි. එහෙම නැත්තම් එයා ඉලෙක්ට්‍රෝන ලබා ගනී. එහෙම වෙන්නේ මොකටද? ඒ පිළිබඳවත් අපි මේ පාඩමේදී ඉස්සරහට කතා කරනවා. එතකොට එන ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් සිද්ධ වෙනවනේ. ගන්නත් පුළුවන්, ඉලෙක්ට්‍රෝන දෙන්නත් පුළුවන්. හැබැයි න්‍යෂ්ටි මේකට කිසිම සම්බන්ධතාවයක් නැති නිසා න්‍යෂ්ටි අන්තර්ගත ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා පරමාණු මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය ප්‍රකාශ කිරීමට වඩාත් යෝග්‍යයි මොකද්ද? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වැඩිය හොඳයි ප්‍රෝටෝන සංඛ්‍යාව කියන කාරණේ හොඳට මතක තියාගන්න. ඔයා පරමාණු ක්‍රමාංකය දන්නවයි කියන්නේ ඒ පරමාණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් දන්නවා, ප්‍රෝටෝන සංඛ්‍යාවක් දන්නවා. මොකද පරමාණු කියන්නේ උදාසීන අංශුවක්. ධනයි, ඍණයි, සමානයි. පරමාණුක මූල අපි හිත මූලද්‍රව්‍යයේ
පරමාණු ක්‍රමාංකයේ 18යි කියලා. එහෙනම් ඒක ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන ප්‍රෝටෝනත් කීයද 18ක් තියෙනවා. හැබැයි අයනයක් වෙනකොට ඔයා දන්නවා අපි හිතමු ඉලෙක්ට්‍රෝන ගත්තයි කියලා. දැන් උදාහරණයක් ගන්නකෝ ක්ලෝරින්. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. තිබුණේ 17යි. ගත්ත නිසා ඉලෙක්ට්‍රෝන 18ක් වෙනවා. හැබැයි ප්‍රෝටෝන තාම 17යි. එහෙනම් දැන් පැහැදිලි ඉන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙන නිසා අර ප්‍රෝටෝනය තමයි පරමාණු ක්‍රමාංකයට වඩාත් යෝග්‍ය වෙන්නේ. ඊගාවට අපි බලමු ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකයට මේ උපපරමාණු අංශ තුනෙන් කවුද දායක වෙන්නේ කියන කාරණේ දැන් ඔයාගේ හිතේ තියෙනවා. ඉලෙක්ට්‍රෝන එකට දායක වෙන්නේ නැත්නම් තව අංශු දෙකයි තියෙන්නේ. මොනවද? ප්‍රෝටෝනයි, නියුට්‍රෝනයි. ස්කන්ධ ක්‍රමාංකය අපි සංකේතවත් කරනවා කැපිටල් A කියලා. කැපිටල් A ස්කන්ධ ක්‍රමාංකය. එතකොට Z කිව්වේ මොකද්ද? පරමාණුක ක්‍රමාංකය. මේ තියෙන ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධයට අයිති වෙන්නේ මොකද්ද? න්‍යෂ්ටියේ අන්තර්ගත වෙන ප්‍රෝටෝන වලත් නියුට්‍රෝන වලත් එකතුව තමයි ස්කන්ධය කියලා කියන්නේ. ස්කන්ධය කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන වල සහ නියුට්‍රෝන වල එකතුව. ඔය දෙකේ එකතුවට අපිට තව නමක් තියෙනවා දරුවන් හොඳට මතක තියාගන්න ඕනේ. තමයි මොකද්ද? ඒ තමයි නියුක්ලියෝන. ඔන්න වචනයක්. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එක්ව සැලකුවාම මේකට අපි කියනවා නියුක්ලියෝන කියලා. එහෙනම් මූලද්‍රව්‍යයක ස්කන්ධයට අයිති වෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන කාරණේ මතක තියාගන්න ඕනේ. හොඳයි අපි ඔය කතා කරේ මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය ඊගාට ස්කන්ධ ක්‍රමාංකය. ඔය කරුණු කාරණා දෙක හොඳට මතක තියාගන්න ඕනේ. අපි මෙතෙක් ඉගෙන ගත්ත ඔය කරුණු කාරණා ටික කෙටියෙන් සංකේතාත්මකව දැක්වූ ආකාරයත් ඔයාලට මතක ඇති. මේ ස්කන්ධ ක්‍රමාංකයත් ඊට පස්සේ මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකයත් සම්මත සංකේතය. සම්මත සංකේත කියන්නේ අපි දැන් මේව මතක් කරගන්න එපා. මූලද්‍රව්‍ය සඳහා සංකේත ක්‍රමයක් යෝජනා කරේ කවුද? විවිධ විද්‍යාඥයින් එක එක යෝජනා ඉදිරිපත් කළත් අවසානයේදී නිවැරදි සංකේත ක්‍රමයක් අපිට හඳුන්වලා දුන්නේ ජේ තොම්සන් නෙමෙයි. ජේ බර්සීලියස්. නැත්නම් අපි කියනවා ජෝන් ජේකොබ් බර්සීලියස්. මූලද්‍රව්‍ය සඳහා සංකේත ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒතර මූලද්‍රව්‍ය සංකේතයයි ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණුක ක්‍රමාංකයයි අපිට සංකේතාත්මකව මේ විදිහට පෙන්වන්න පුළුවන්. මට එක දෙයයි මෙතන කරන්න තියෙන්නේ. බලන්න. දැන් මෙතන තියෙනවා පරමාණුක ක්‍රමාංකය. මෙතන තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය. මම මෙතනින් සංකේතය දාන්නම්කෝ x කියලා. එහෙමනම් x එකෙන් නිරූපණය වෙන්නේ සංකේතය මූලද්‍රව්‍යයේ සංකේතය. ඊට පස්සේ මේ තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය, මේ තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය. හොඳට මතක තියාගන්න. ඔන්න ඔය කාරණා ටික ඊටාම වැදගත්. දැන් ඔය කරුණු කාරණා ටික මේ කරුණු කාරණා ටිකත් එක්ක අපිට අහන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවා. මම උදාහරණයක් විදිහට ගන්නම්. පොටෑසියම්. අපි හිතමු පොටෑසියම් මේ තියෙන්නේ එයාගේ පරමාණු ක්‍රමාංකය 19යි. ඊට පස්සේ 39ක් වෙනවා එයාගේ ස්කන්ධ ක්‍රමාංකය. දරුවනි මේක බොහොම කුඩා වුණාට මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න 10කට වඩා වැඩියෙන් තියෙනවා. ප්‍රශ්න 10කට වඩා වැඩියෙන් තියෙනවා. අපි බලමු ඒකට ඒ ප්‍රශ්න ටිකත් මොනවද උත්තර ටිකත් කියලා බලමු. මේකෙන් පළවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන් පරමාණුක ක්‍රමාංකය. ඊගාට අහන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකය. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අහන්න පුළුවන්. ප්‍රෝටෝන සංඛ්‍යාව අහන්න පුළුවන්. නියුට්‍රෝන සංඛ්‍යාව අහන්න පුළුවන්. දැන් ඒතර ප්‍රශ්න කීයද?
2යි එතන 3යි පරමාණු ක්‍රමාංකය ඇහුවොත් එහෙම 4යි පස්වෙනි එකේ ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකයයි ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකය අහන්න පුළුවන්. අපි ඒකට උත්තර ලිව්වොත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 19යි. ප්‍රෝටෝන සංඛ්‍යාව කීයද? 19යි. ඊගාට නියුට්‍රෝන සංඛ්‍යාව ගන්නේ කොහොමද? ස්කන්ධ ක්‍රමාංකයෙන් අඩු කරන්න පරමාණුක ක්‍රමාංකය. ඇයි ඒ? ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වේ ප්‍රෝටෝන වලත් නියුට්‍රෝන වලත් එකතුව. එතකොට මෙතන 19 කියන්නේ ප්‍රෝටෝන 19ක් තියෙනවා. ඒතර 39න් 19 කඩුනාම කීයද? 20යි. එහෙනම් එයාගේ නියුට්‍රෝන 20ක් තියෙනවා. එතකොට පරමාණු ක්‍රමාංකය අපි දන්නවනේ 19යි කියලා. ස්කන්ධ ක්‍රමාංකය 39යි. තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේකෙන් අහන්න පුළුවන් තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ප්‍රශ්න මේවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහන්න පුළුවන් ඊගාවට. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් අපි දන්නවනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ පොටෑසියම් වල පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සකස් වෙලා තියෙන ආකාරය. පරමාණුක ක්‍රමාංකය දන්නවා 19යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දන්නවා 19යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන් 6 වෙනි එක විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද? දැන් අතේ ඉලෙක්ට්‍රෝන 19ක් තියෙනවා. අර පිහිටීමට දාන පළවෙනි එකට 2යි දෙවෙනි එකට 8යි තුන්වෙනි එකටත් අපි ඉගෙන ගන්න මට්ටමේ 8යි ඒ විදිහට ඉලෙක්ට්‍රෝන ටික දාගෙන ගියාම පළවෙනි එකේ උන්න 2යි ඊගාවට 8යි දැන් 2යි 8යි කීයද 10යි. තව 9ක් තියෙනවා. ඒ අනුව තව මෙතනට 8යි අවසානයකට කීයද 1යි. ඒතකොට 2 8 8 1 කියලා ඔය විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්පූර්ණ වෙනවා. හොඳයි. ඒතකොට අපි මේ කතා කරමින් හිටියේ මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. මේ ප්‍රශ්න ටිකට අමතරව තවත් ප්‍රශ්න ගණනාවක් මේකෙන් අහන්න පුළුවන්. අපි ඒ කොටසත් එක්ක ඊගාව දවසේදී මේ පාඩමේ ඉතිරි කොටස ඊගාව දවසේදී මම මේ දරුවන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කාරණේ හොඳට මතක තියාගන්න ඕනේ. ඔය කටට අති සුවිශේෂී අවස්ථාවක් තමයි මේ ජයමග අපේ විද්‍යා පන්තිය තුලින් හම්බෙලා තියෙන්නේ. කරුණු කාරණා ගොඩාරියක්. දැනුම් සම්භාරයක් එකතු කරගෙන තමන්ගේ ජීවිතේ අධ්‍යාපන ගමන තුලට ඒ විෂයට අදාළව දැනුම් සම්භාරයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ ජය මාවත විවර කරලා තියෙන වෙලාවේ ඔබට පුළුවන් ඒ ජය මාවත ඔස්සේ සාර්ථකව ගමන් කරලා තමන්ගේ අනාගත ජයග්‍රහණයේ විජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගන්න. කොයි වෙලේවත් විභාග මානසිකත්වයට යන පන්තියකින් වාඩි වෙන්න එපා. මේ වැඩසටහන බලන්නත් එපා. ඔයාගේ පිපාසයක් ඇති කරගන්න ඕනේ දැනුමක් එකතු කරගන්න. ඒ තුල යට ඒ දැනුම් ටික හම්බ වෙයි. අර පිපාසයට ජල බිඳක් හම්බ වෙනකොට ඒ පිපාසය සංසිඳනවා වගේ මෙන්න දැන් දැනුම හම්බ වෙනවා. ඔයාට තියෙන එක ලස්සනට ඔයාගේ මතකයේ ගබඩා කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? පැත්තකට වෙලා පොඩි විවේකයක් ගන්න ගමන් අද පන්තිය තුලදී කතා කරේ මොනවාද කියන කාරණා පිළිබඳව හොඳට තනියෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ. ආන්න එතකොට මතක තියාගත්ත, අහගත්ත, මතක තියාගත්තා. දැන් ඔයා ඊට පස්සේ ටික ආපහු ආවර්ජනීය කියදෙනවා. ඊටාම සාර්ථකයි. අමතක වෙන දේවල් සටහන් කරගන්න පොඩි සටහන් පොතකුත් ළඟ තියාගත්තා නම් වැඩිය හොඳයි. ඒ නිසා අපි එනම් මේ අද පන්තිය මෙතනින් නතර කළ නැවතත් ඊගාව පන්තියේදී රසායන විද්‍යාව තුළින් මේ පාඩමේ ඉතිරි කොටස විස්තර කළ දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ ජය මාවත ඔස්සේ පැමිණ ඔබගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගන්න කියලා මේ සන්ධ්‍යාවේ ඔබ සැමගෙන් ඉල්ලා සිටිමින් අද විද්‍යා පන්තියෙන් සමුගන්නවා. සැමටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.